ඔබ සැමට තෙරුවන් සරණයි. ආදරණීය දුවේ පුතේ, අපිට තවත් වැදගත් පුරපසළොස්වක පොහොය දවස තමයි අද. ඉල්පුර පසළොස්වක පොහොය කියලා හිතන් අපි මේ පොහොය හඳුන්වනවා. අපේ පැරණි කාලේ ඉඳලම මේ දක්වා අවුරුද්දකට වතාවක් පන්සල් වල කඨින පින්කම් පවත්වන මේ වකවානුව කඨින පින්කම් චීවර උත්සවයේ පැවැත්විය යුතු අවසාන ඉල්පුර පසළොස්වක පොහොය තමයි අද පටන් ගත්තේ. මින් පසුව පන්සල් වල කඨින පෙරහැරවල පූජෝත්සව පවත්වන්නේ නැහැ. ඒ නිසා මේ ඉල්පුර පසළොස්වක පොහොය අපිට පළමුවෙන්ම වැදගත් වෙනවා. ඊගාවට අපේ බුදුරජාණන් වහන්සේ ධම්මචක්ක පවත්වන සූත්‍රය පවත්වලා පස්සක තවුසන්ට ධර්මය අවබෝධ කළයින් පස්සේ යසකොල පුත්‍රයා ඇතුළු යහළුව 54 දෙනාට ධර්මය දේශනා කළා. ඔවුන් තෙරුවන් සරණ ගිය පසු බුදුන් වහන්සේ කල්පනා කළා තමන් අවබෝධ කරගත්තා වූ ධර්මය මිනිසුන්ට දේශනා කළ යුතු ඉතාම සූසුම කාලය තමයි මේ කාලය කියලා ප්‍රථම ධර්ම දූත සැටනම මිනිසුන්ගේ යහපත සඳහා ගම් නියංගම් සිසාරා ඇවිදිමින් ධර්ම දේශනා කරන්න පටන් ගත්ත දවස තමයි ඉල්පුර පසළොස්වක පොහොය. ඒ නිසාත් අපිට මේ ඉල්පුර පසළොස්වක පොහොය දවස ඉතාම වැදගත් වෙනවා. ඊළඟට අපේ ශාසනයේ අගසව් තනතුරු දරු මහරහතන් වහන්සේලා දෙනමගෙන් එක නමක් වන සරියුත් මහරහතන් වහන්සේ බුදුන් වහන්සේ හමුවට ගිහිල්ලා තමන්ට පිරිනිවන් පාන්නට කාලය පැමිණ ඇති බව දැනුම් දීලා බුදුන් වහන්සේගෙන් ඒ සඳහා අවසරය ඉල්ලා හිටියා. බුදුන් වහන්සේ ඒ සඳහා අවසරය ලබා දුන්නාන් පස්සේ සරියුත් මහරහතන් වහන්සේ කල්පනා කළා තමන්ගේ මව මිත්‍යා දෘෂ්ටික කාන්තාවක් නිසා තමන් පිරිනිවන් පාන්නට කලින් තමන්ගේ මෑණියන්ට ධර්මයේ දේශනා කළා. බෞද්ධ දර්ශනය පිළිගන්න තැනැත්තියක් බවට පත් කරන්න ඕනේ කියලා හිතන් තමන්ගේ ආදරණීය මව ඉන්න නිවසට සරියුත් තෙරුන් වහන්සේ වැඩම කළා. වැඩම කළා ඒ නිවස තුල ඇති වුණු ආශ්චර්යමත් සිද්ධීන් දැකලා සරියුත් තෙරුන් වහන්සේ කෙරෙහි ඉතාමත් පැහැදිලා බුදුදහම කෙරෙහි පැහැදිලා මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මෑණියන් සරියුත් මහරහතන් වහන්සේගේ ධර්මය අහලා සෝවාන් බවට පත් වුණේ මේ ඉල්මහපුර පසළොස්වක පොහොය දවසේ. ඉන්පසු උන්වහන්සේ පිරිනිවන් පෑවා. ඒ නිසාත් අපිට මේ ඉල්පුර පසළොස්වක පොහොය දවස ඉතාම වැදගත් වෙනවා. බුදුන් වහන්සේගේ ධර්ම ප්‍රචාර කටයුතු වල එක් අවස්ථාවක් වන උරුවෙල දනව් වලට වැඩලා උරුවෙල දනව් හිටපු ඒ පිරිසගේ මාන්‍ය බිඳහෙලලා ගයා කාශ්‍යප, නදී කාශ්‍යප, උරුවෙල කාශ්‍යප කියන විශාල පිරිසක් බුදුදහමට හරවාගෙන ධර්මයේ දේශනා කළ ඔවුන් සරණාගත නැත්නම් බුදුන් දහම් සංගුණ යන සරණ ගතවුච්ච මිනිස්සු බවට පත් කළෙත් මේ ඉල්පුර පසළොස්වක පොහොය දවසේ. ඒ නිසා ඒ කරුණ හේතු කොටගෙනත් අපිට ඉල්පුර පසළොස්වක පොහොය දවස ඉතාම වැදගත් වෙනවා. මෙන්න මේ කරුණු කීපය නිසා අපට ඉල්පුර පසළොස්වක පොහොය දවස වැදගත් වෙන මේ මොහොතේදී මම අද දවසේ ජාතක කතා වහන්සේගේ කතා අතර 205 වෙනි කතාව මිග ජාතකයේ මම මේ වෙලාවේදී ඔබට කියා දෙන්නට බලාපොරොත්තු වෙනවා. මේ මිග ජාතක කතාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සලත්නුවර ජේතවනාරාමේ භික්ෂූන් වහන්සේලා රැස්වලා ධම්සභා මණ්ඩපේ සාකච්ඡා කරන අතරතුර බුදුන් වහන්සේ එතනට වැඩියා. වැඩලා හිටන් භික්ෂූන් වහන්සේලාගෙන් විචාරුවා මම ඉන්නට කලින් ඔබ කුමක්ද කතා කළේ කියලා හිටන්. එතකොට මේ භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට පිළිතුරු දෙනවා ස්වාමීනි ඔබ වහන්සේ පැමිණීමට පෙර
අපි සාකච්ඡා කළේ දෙව්දත් තෙරුන් වහන්සේ ඔබ වහන්සේ ඝාතනය කිරීම සඳහා කරපු කුමන්ත්‍රණ කතාව පිළිබඳවයි කියලා. එවිට හිත සලමින් බුදුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියනවා මේ භවයේදී පමණක් නොවේ තවත් භව කීපයකදීම දෙව්දත් තෙරුන් වහන්සේ මේ විදිහට මාව මරන්න කුමන්ත්‍රණය කළයි කියලා මේ සඳහන් කතාව විදිහට තමයි මේ කුරුංග මික ජාතකයේ භික්ෂුන් වහන්සේලාට බුදුහාමුදුරුවෝ දේශනා කළේ. බ්‍රහ්මදත්ත රජුගේ රාජ්‍ය කරන සමයේ එක්තරා වනාන්තර ප්‍රදේශයක තිබුණා පුංචි විලක්. මේ විලේ හිටියා ඉබ්බෙක්. ඒ විලාසල තිබුණා ගහක්. ඒ ගහේ හිටියා කෑරළෙක්. ඒ අසලම මුවෙක් හිටියා. වනාන්තරයේ හිටපු මුවෙක් රංචුවෙන් වෙන් වෙලා මේ ඉබ්බයි කෑරළයි මුවයි තුන්දෙනා බොහොම යාළුවෝ තුන්දෙනෙක්. දවසකට වතාවක් එකට හමු වෙලා තමන්ගේ තොරතුරු කතා කරලා සෝදුක් විමසන පුරුද්දක් මේ සතුන් තුන්දෙනාගේ තිබුණා. ඊටාම සමගියෙන් ඔවුන් ජීවත් වුණා. එකිනෙකාට කරදරයක් විපතක් පත්වෙච්ච අවස්ථාවවලදී ඒ තුන්දෙනාම එකට එකතු වෙලා විපතෙන් තමන්ගේ යහළුවා ගලවා ගැනීමේ පුරුද්දකුත් මේ සතුන් තුන්දෙනා අතරේ තිබුණා. දවසක් මේ වනාන්තරයේ දඩේමේ ගිය වැද්දෙක් උගුලක් ඇටැව්වා කිසියම් සතෙක් අනුභව කිරීම සඳහා තමන්ට මරා ගැනීමට. මේ උගුලේ මේ යාළුව තුන්දෙනා අතර හිටපු අහිංසක මුවා අහු වුණා. වැද්දා උගුලට වල ගෙදර ගියා. පහුදාට ඇවිල්ලා සතා අරගෙන යනවා කියලා හිතලා උගුලට අහුවෙච්ච මුවා වේගෙන් කෑ ගහන්න පටන් ගත්තා. ඔහුට බියක් ඇති වුණා. මේ කෑ ගහන සද්දෙට ඔහුගේ යාළුවා කෑරලා එතෙන්ට පැමිණියා. ඒකම බිලේ හිටපු ඉබ්බත් මේ හඬ ඇහිලා වේගෙන් එතෙන්ට පැමිණියා. බැලුවහම තමන්ගේ යාළුවා උගුලක අහුවෙලා දඟලන මොහොත මොහු බේරාගත යුතුයි කියලා කෑරලත් ඉබ්බත් දෙන්න සාකච්ඡා කරලා හිටන් යුව යාළුවෝ ඔබ බය වෙන්නට එපා. අපි දෙන්න එකතු වෙලා හිටන් කොහොම හරි ඔබ මේ උගුලෙන් බේරා ගන්නවා කියලා හිටන් කෑරලා කතා කළා. ඉබ්බට කතා කරලා කිව්වා උඹට පුළුවන් මේ රැහැම් පටවල් උඹගේ කටේ දත් වලින් කපලා අයින් කරන්න. වැද්දා එන්නට කලින් මම ගිහිල්ලා වැද්දාගේ ගේ ළඟට ගිහිල්ලා වැද්දාගේ ගමන පුළුවන් තරම් බාධා කරන්නම්. ඒ නිසා යාළුවෝ අපි කොහොම හරි අපේ මෝ යාළුව බේර ගන්න ඕන කියලා හිටන් කෑරලා කිව්වා. කියලා හිටන් කෑරලා වැද්දාගේ නිවසට වේගෙන් පියාඹගෙන ගියා. වැද්දා දඩියම සඳහා වනයේට එන්නට සූදානම් වෙන අවස්ථාවේ කෑරලා ගහක් උඩ ඉඳගෙන හිටන් 3-4 වතාවක් කෑ ගහන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් අපේ ගම්වල සිරිතක් තියෙනවා. කෑරලෙක් හඬලනකොට බාධාවක් නරක දෙයක් සිද්ධ වෙනවා කියන හැඟීම තියෙනවා. වැද්දටත් මේ හැඟීම ඇති වෙලා වැද්ද කල්පනා කළා මම දැන් යන්න හොඳ නෑ. මට බාධාවක් මේ කෑරලෙක් අඬනවා. දෙසරයක්ම හැඬුවා. ඒ නිසා වැද්දා එදා දවසේ ගමන බාධා කරලා හිටන් ගෙදර නතර වෙලා දෙවනි දවසේ ආපහු උදේ වනාන්තරය යන්නට පිටත් වුණා. පිටත් වෙනකොට නැවතත් අර ගහේ ඉඳලා හිටන් කෑරලා අඬන්න පටන් ගත්තා. දෙවනි දවසට වැද්දා කල්පනා කළා ඊයේත් මට මේ ගමනට බාධා ඇති වුණා. අදත් ඇති වුණා. කෑරලා කොච්චර හැඬුවත් මට කමන්නේ මම මගේ ගමන යනවා කියලා හිටන් වැද්දා දුනුවේ අතේ ඇතිව වනාන්තරයට ඇතුල් වෙන්න තමන් අටවපු උගුල තියෙන ස්ථානයට ගමන් කරන්න පටන් ගත්තා. මේ වෙලාවේදී කෑරලා දැනගත්ත ගමන වැද්දාගේ ගමන නතර කරන්න බෑ කියලා වේගයෙන් ඉබ්බා හමුවට ගියා. ගිහලා බලනකොට ඉබ්බා පුළුවන් තරම් අර උගුලේ තිබිච්ච ලණු පොටවල් කපලා එක ලණු පොටක් පමණක් ඉතිරි වෙලා ඉන්න ඉබ්බට වෙහෙසටපත් වෙලා ලේ දාගෙන කටින් ඉබ්බා පැත්තක වැටිලා ඉන්නවා. දැන් වෙන කලියුත්තක් නැහැ. වැද්දා ළඟ වෙනවා. ඒ ගමන කෑරලා කතා කරලා කිව්වා මුවාට දැන් මේ වරපොටවල් සේරම කපලා තියෙන්නේ එකයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒක ගලවගෙන ඔබට යන්න පුළුවන්. වේගෙන් ඔබ නැගිටලා හිටන් උත්සාහය අරගෙන මේ වරපොට කඩාගෙන කැලිය ඇතුළට යන්න. එතකොට ඔබගේ ජීවිතේ බේරෙනවා කියලා කිව්වා. මුවත් බයෙන් හිටපු මරණ බයෙන් සිටපු මේ අවස්ථාවේදී
ඔහුට මා පුදුම වේගයක් ආ වූ නැගිටලා හිටන් වේගයෙන් වරපට කඩාගෙන වනාන්තරය ඇතුළට දුවන්න පටන් ගත්තා. වනාන්තරය ඇතුළට දුවනකොට මුවා පසුපස වැද්දා එලවන්න පටන් ගත්තා. මුවා මොකද කළේ? වැද්දා අතරමං වෙන විදියට වනාන්තරේ පාරවල් එහාට මෙහාට කරමින් ගමන් කරමින් වැද්දව අතරමං කරලා හිටන් මුවා ආපහු ආවා කෑරළයි ඉබ්බයි ඉන්න තැනට. දැනගෙන කිව්වා යාළුවේ කොහොම හරි අපි අපේ යාළුවා බේරගත්ත අපේ උත්සාහය නිසා සමගිය නිසා අපිට දැන් සන්තෝෂයි කියලා හිටන් ඒ තුන් දෙනා බොහොම සතුටෙන් කතාබස් කළා විසිරලා ගියා. මේ කතාවෙන් පෙන්눔 කරන්නේ අපි කෙනෙක් කිසිම අවස්ථාවක අසමගියෙන් සහයෝගයක් නැතුව ජීවත් වෙන්නට අපිට පුළුවන් කමක් නැහැ. ඒ නිසා එකමුතුකම සහයෝගය හැම කෙනෙක් තුළම තිබුණාම ඕනම ප්‍රශ්නයක් ඕනම ගැටලුවක් විසඳා ගන්න ඒ ශක්තිය ලොකු බලයක් වෙන බව තමයි මේ කුරුංගමික ජාතක කතාවෙන් බුදුරජාණන් වහන්සේ අපට පෙන්නපු ආදර්ශය. ඒ නිසා පුංචි දුවේ පුතේ මම ඔබෙන් ඉල්ලා හිටිනවා මේ කුරුංගමික ජාතක කතාවේ පෙන්눔 කරන ආදර්ශය ඔබේ ජීවිතය වලට සම්බන්ධ කරගෙන ඔබ නිරන්තරයෙන් සහයෝගයෙන් සමගියෙන් සහෝදරත්වයෙන් යුක්තව එකට බැඳුණු ධම්මලක්ෂේ හැම ප්‍රශ්නයකදීම මුහුණ දුන්නොත් ඒ සියල්ලම ඔබට ජය ගන්නට හොඳම අවස්ථාවක් ලැබෙනවා. මේ ජාතක කතාව දේශනා කරමින් බුදුරජාණන් වහන්සේ කිව්වා එදා මාව මරන්නට දෙව්දත් තෙර තමයි මේ භවයේදී වැද්ද විදිහට ඉපදුනේ කියලා හිටන් දේශනා කළ බුදුන් වහන්සේ කෑරළා සරියුත් තෙරුන් බවත් ඉබ්බා මුගලන් තෙරුන් බවත් සඳහන් කරමින් මේ මික ජාතක කතාව අවසන් කළා. ඒ නිසා මම නැවත වතාවක් මේ ඉල්පුර 15ක් පොහොය දවසේ ඔබ සමගින් මිල්ලා සිටින අපේ බෝසතාණන් වහන්සේ බුදු බව ලබන්නට දසපාරමිතාවන් පුරමින් සිටින මොහොතක ගත කරපු මේ මික ජාතක කතාවේ සඳහන් විදියට ඒ පෙන්නපු ආදර්ශය අනුව අපි කවුරුත් සමගියෙන් සහෝදරත්වයෙන් යුක්තව කටයුතු වලට නියැලුණු කිසිම ભેදයක් ප්‍රශ්නයක් ඇති කරගන්න නැතුව අපි එකට සහෝදරත්වයෙන් ජීවත් වුණොත් අපේ ප්‍රශ්න සාමූහිකව අපිට විසඳා ගන්න පුළුවන් බවට ප්‍රකාශ කරමින් ඔබ සමට තෙරුවන් සරණයි කියමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි.